දැන් අපි තාප සන්නායකතාවයේ තුන්වෙනි කොටස සලකමු. මෙහිදී පරිසරයට තාපය හානි නොවන ලෙස පරිවාරක ද්‍රව්‍යයකින් හොඳින් ආවරණය කර ඇති ලෝහ දණ්ඩක් තුලින් තාපයේ සන්නායන වීමේ ශීඝ්‍රතාවය පිළිබඳ මූලධර්ම අපි සලකනවා. මෙයින් කියන්නේ ආවරණය කර ඇති දණ්ඩක එක කෙළවරකට ඒකාකාර ශීඝ්‍රතාවයකින් තාපය සපයන විට අනවර්ත අවස්ථාවේදී දණ්ඩේ ඒකීය හරස්කඩක් කරහා ඒකීය කාලයකදී ගලා යන තාප ප්‍රමාණය සලකන ලද ලක්ෂ දෙක අතර උෂ්ණත්ව අනුක්‍රමණයට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. මේ තියෙන්නේ දණ්ඩ මේ දණ්ඩ AB දණ්ඩ මතු පිට හොඳින් ආවරණය කරලා තියෙනවා පරිවාරක ද්‍රව්‍යයකින්. දැන් දණ්ඩ අපි හිවා AB කියලා A හා B ලක්ෂ දෙක අතර තියෙන දුර x. T කාලයකදී සපයන තාප ප්‍රමාණය අපි හිතුවත් Q කියලා. දණ්ඩ අනවර්ත අවස්ථාවේ තියෙන හින්දා B කලවරින් ගලාගෙන යන තාප ප්‍රමාණය Qමයි. A වල උෂ්ණත්වය අපි හිතමු θ1යි කියලා. B වල උෂ්ණත්වය θ2යි කියලා ගමු. එහෙනම් අපිට ලියන්න පුළුවන් A සහ B අතර තියෙන උෂ්ණත්ව අනුක්‍රමණය වෙන්නේ θ1 රින θ2 බෙදීම x. තපන තාප ප්‍රමාණය Q හරස්කඩ වර්ගඵලය. කියන්නේ මේ වර්ගඵලය අපි හිතුවොත් A කියලා. ඒකීය හරස්කඩක් කරහා ගලා යන තාප ප්‍රමාණය වෙන්නේ Q බෙදීම A. මේ T කාලයකදී සිදුවෙන හින්දා ඒකීය කාලයකදී ඒකීය හරස්කඩක් කරා ගලා යන තාප ප්‍රමාණය වෙන්නේ Q බෙදීම AT. අපේ මූල ධර්මයෙන් කියන්නේ ඒකීය කාලයකදී ඒකීය හරස්කඩක් කරා ගලා යන තාප ප්‍රමාණය අනුලෝම සමානුපාතික වෙනවා කියලා උෂ්ණත්ව අනුක්‍රමණයට සලකන ලද ලක්ෂ දෙක අතර තියෙන උෂ්ණත්ව අනුක්‍රමණයට. ඒ කියන්නේ A සහ B අතර තියෙන උෂ්ණත්ව අනුක්‍රමණය. Q බෙදීම AT අනුලෝම සමානුපාතිකයි θ1 රින θ2 බෙදීම x වලට. සමානුපාතික ලක්ෂණ ඉවත් කරන්න අපිට පුළුවන් k කියලා නියතයක් ලියන්න. එතකොට එනවා q බෙදීම AT සමානයි k θ1 රින θ2 බෙදීම x. මේ k නියතයට අපි කියනවා දණ්ඩ හදලා තියෙන ද්‍රව්‍යයේ තාප සන්නායකතාවය කියලා. එය දණ්ඩේ ද්‍රව්‍ය මත රඳා පවතින නියතයක්. දැන් අපි බලමු ඊළඟට k වලට ඒකක මොනවද කියලා. අපි දන්නවා SI ඒකක ක්‍රමයට අනුව Q වල ඒකක ජූල් කියලා, වර්ගඵල ඒකක මීටර වර්ගය, කාල ඒකක තත්පර, උෂ්ණත්වයේ ඒකක සෙන්ටිග්‍රේඩ් අංශක. ඒ නිසා θ1 රින θ2 ඒකක සෙන්ටිග්‍රේඩ් අංශක. x වල ඒකක දුරේ ඒකක මීටර. දැන් මේ ඒකකයන් එක එක ස්ථාන වලට අපිට ආදේශ කරලා අදාළ ස්ථාන වලට ආදේශ කරලා අපිට පුළුවන් k වල ඒකක මොනවද කියලා හොයාගන්න. එතකොට අපිට ලැබෙනවා q වල ඒකක ජූල්, a වල ඒකක මීටර වර්ගය, කාල ඒකක තප්පර සමානයි k වල එක අපි දන්නේ නැහැ සෙන්ටිග්‍රේඩ් අංශක උෂ්ණත්වය ඒකක බෙදීම දිගේ 1 මීටර. දැන් අපිට මෙතන මීටර වලට 1 මීටරයක් මෙතනින් කැන්සල් කරන්න පුළුවන්. එතකොට අපිට එනවා ජූල් තප්පරයට මීටරයට සෙන්ටිග්‍රේඩ් අංශකයට කියලා k වල ඒකක. නමුත් තප්පරයට ජූල් කියලා කියන්නේ වොට්. අපි දන්නවා
තප්පරයට ජූල් 1යි කියලා කියන්නේ වොට් 1යි. ඒ හින්දා කේවල ඒකක වෙන්නේ වොට් මීටරයට සෙන්ටිග්‍රේඩ් අංශකයට. දැන් අපි බලමු ඊගාවට මේ සමීකරණය භාවිතා කරලා Q බෙදීම AT සමානයි K θ1 ඍණ θ2 බෙදීම x භාවිතා කරලා තාප සන්නායකතාවයට අර්ථ දැක්වීමක් දෙන්න. මෙහිදී අපිට පහසුම ක්‍රමය තමයි ඒකීය හරස්කඩක් තියෙන ඒකීය දිගක් තියෙන වස්තුවක් තෝරාගන්න එක. මේ සඳහා පහසුයි අපිට සෑම පැත්තකම දිග මීටර 1ක් වන ඝනකයක් තෝරා ගැනීම. තෝරගෙන මේ වගේ මේ රූපේ පෙන්ලා තියෙන විදිහට එක මූණතක් ගත්තොත් ඒ මූණතේ තියෙන වර්ගඵලය වර්ග මීටර 1යි. ඉන් පස්සේ අපි හිතමු ඒ මූණතට ලම්බක විදිහට අපි තාපය සපයනවා කියලා. මේ ඝනකය හොඳින් ආවරණය කරලා තියෙන්නේ. එතකොට θ1 ඍණ θ2 කියන උෂ්ණත්ව වෙනස අංශක එකක් වෙන විදිහට තබනවා. තැබුවොත් මෙතන අපිට පේනවා වර්ගඵලය එකක වර්ග මීටර 1යි දිගේ එකක මීටර 1යි මේ දිග θ1 ඍණ θ2 එකක θ1 ඍණ θ2 බෙදීම x වල අගය 1යි සෙන්ටිග්‍රේඩ් අංශක 1 බෙදීම මීටර 1යි ඒ අගයන් ආදේශ කරපුවම අපිට ලැබෙනවා q බෙදීම 1 t කියන්නේ 1යි තප්පර එකක් වෙන විදිහට අපි තිබ්බා k θ1 ඍණ θ2 බෙදීම x කියලා කියන්නේ 1යි. ඒ නිසා අපිට ලැබෙනවා k වලගේ q වලට සමාන වෙනවා කියලා. දැන් අපිට එහෙමනම් අර්ථ දක්වන්න පුළුවන් පැත්තක දිග මීටර 1ක් වෙන ඝනකයක මූණක් දෙක අතර උෂ්ණත්ව අන්තරය සෙන්ටිග්‍රේඩ් අංශක 1ක් වන විට අනවර්ත අවස්ථාවේදී ඒකීය කාලයකදී එම මූණක් දෙක අතර ගලාගෙන යන තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ තාප සන්නායකතාව විදිහට අර්ථ දක්වනවා. මේ තමයි තාප සන්නායකතාවයේ අර්ථ දැක්වීම. දැන් අපි ලබා ගත්තා අපි මේ විදිහේ දණ්ඩක් සැලකුවොත් දිග x වෙන දෙකලවර උෂ්ණත්වය θ1 ඍණ θ2 වෙන දණ්ඩක් අනවර්ත අවස්ථාවේ තියෙනකොට t කාලයකදී සපේප තාප ප්‍රමාණය මේ හරස්කඩක් කරා සපේප තාප ප්‍රමාණය q නම් q බෙදීම at සමානයි කියලා k θ1 ඍණ θ2 බෙදීම x. දැන් අපිට මේ සූත්‍රය භාවිතා කරලා අපි නොදන්නා අගයන් හොයාගන්න පුළුවන් අනිත් අගයන් දන්නවනම්. බලමු උදාහරණයක් කරන්න. මේ උදාහරණයෙන් කියන්නේ බිත්තියක් තියෙනවා ඝනකම 0.61 මීටර වන ඒ තාප සන්නායකතාව අපිට දීලා තියෙනවා 2.1 වොට් මීටරයට සෙන්ටිග්‍රේඩ් අංශකයට. එක පැත්තක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3යි අනෙක් පැත්තේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20යි. අනවර්ත අවස්ථාවේදී පැයක් ඇතුළත ඒ කියන්නේ තප්පර 3600ක් ඇතුළත මේ විත්තිය හරහා ගමන් කරන ලද තාප ප්‍රමාණය හොයන්න කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලාම මේ සඳහා රූපතටහන අඳගමු. මේ තියෙන්නේ විත්තිය කියලා හිතමු ඝනකම මීටර 0.61යි. තාප සන්නායකතාවය දීලා තියෙනවා 2.1යි වොට් මීටරයට සෙන්ටිග්‍රේඩ් අංශකයට. දැන් එක පැත්තක උෂ්ණත්වය 20යි අනිත් පැත්තේ උෂ්ණත්වය 3යි. ඒ නිසා උෂ්ණත්වය වැඩි පැත්තෙන් ඉඳලා අඩු පැත්තට තාපය ගලාගෙන යනවා. මේ තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 20 θ1 මේ තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 3 θ2. අපි හිතමු t කාලයකදී
ඒ කියන්නේ තප්පර 3600 කදී පැයකදී ගලාගෙන ගිය තාප ප්‍රමාණය Q කියලා. එතකොට අපිට හොයන්න තියෙන්නේ Q වලට අගය. දැන් ඒ වෙලාවේ අපි දන්නේ නැහැ. අපි හිතමු තාපයේ ගලාගෙන යන හරස්කඩ වර්ගඵලය A කියලා. එතකොට අපිට හොයන්න පුළුවන් ඒකීය හරස්කඩක් කරා ගලාගෙන යන තාප ප්‍රමාණය. අපි දන්නවා අපේ සූත්‍රය Q බෙදීමේ AT සමානයි K θ 1 θ 2 බෙදීම x. එහෙනම් දැන් අපි ආදේශ කරමු. Q දන්නේ නැහැ. A අපි දන්නේ නැහැ. T කියන්නේ 3600යි. K කියන්නේ 2.1යි. SI එක්ක වලින් උෂ්ණත්ව වෙනස කියන්නේ විස්තරින 3 බෙදීම 0.61යි. අපිට එනවා Q බෙදීම A මේ 3600 අපි අනිත් පැත්තට ගෙනිච්චොත් 2.1 වැඩි කිරීම 3600 වැඩි කිරීම විස්තරින 3යි කියන්නේ 17යි බෙදීම 0.61යි. මේ ඔක්කොම අගයන් තියෙන්නේ SI එක්ක වලින්. දැන් මේ ගාන අපිට පුළුවන් කැල්කියුලේටර් එක භාවිතා කරලා අගය ගන්න. ඒ අගය ගත්තාම අපිට එනවා Q බෙදීම A සමානයි කියලා. සම 5.2යි. 2,10,688.52යි. ඒකක වෙන්නේ ශක්තිය ඒකක බෙදීම වර්ගඵල ඒකක. ජූල් බෙදීම මීටර වර්ගය. මේ තමයි තප්පර 3600ක් ඇතුළත බිත්තිය තුලින් ගලාගෙන ගිය තාප ප්‍රමාණය. ඉන් පස්සේ අපිට පුළුවන් තවත් උදාහරණයක් සලකන්න. මේ උදාහරණයෙන් කියන්නේ පරිවාරක බිත්තියක් A, B සහ C නැමැති එක සමාන ඝනකම ඇති නමුත් වෙනස් සන්නායකතා ඇති තහඩු තුනකින් සමන්විත වේ. මේ තහඩු තුන තමයි A, B, C. ඒවා ඝනකම එක සමානයි. පළමු රූපය ඇති විදිහට මේ පිළියෙල කරපුවාම එක එක ලක්ෂ්‍ය උෂ්ණත්වයන් අපිට දීලා තියෙනවා. අපි මේ අන්දොත් පැහැදිලි විදිහට මේ තියෙන පළවෙනි රූපය මේ කෙළවරේ උෂ්ණත්වය 240යි. A, B, C කියන ද්‍රව්‍ය තුන A සහ B අතර සංධියේ උෂ්ණත්වය 230යි. B සහ C අතර සංධියේ උෂ්ණත්වය 210යි. C වල කෙළවරේ උෂ්ණත්වය 140යි. සෑම කොටසකම ඝනකම x කියලා අපි ගමු. දැන් අපි හිතමු A වල සන්නායකතාවය k1යි, B වල සන්නායකතාවය k2යි, C වල සන්නායකතාවය k3යි කියලා. එහෙනම් අපිට අනවර්ත අවස්ථාවේ තියෙනකොට අපි හිතුවොත් t කාලයකදී සපේපු තාප ප්‍රමාණය q කියලා. මේ දණ්ඩේ හරස්කොඩ වර්ගඵලයේ A නම් ඒ තාප ප්‍රමාණයම අනවර්ත අවස්ථාවේදී සෑම සංදයක් කරාම ගලාන ගිහිල්ලා අනිත් කෙළවරෙන් පිට වෙලා යනවා. ඒකට හැම සංදයකටම අපිට වෙන වෙනම තණ්හායකතාවයේ පිළිබඳ මූලධර්මය යොදන්න පුළුවන්. අපි දැන් බලමු A දණ්ඩට A කොටසට. ඉතින් අපි ලියන්න පුළුවන් Q බෙදීම AT සමානයි කියලා k1යි 240 ඍණ 230 බෙදීම x. ඒ කියන්නේ 240 ඍණ 230 කියන්නේ 10යි k1යි. බෙදීම x. මේකත් පළවෙනි සමීකරණය කියලා ගමු. දැන්
B දණ්ඩට B කොටසට අපි ලියන්න පුළුවන් ඒ විදිහටම q බෙදීම at සමානයි k 2යි 230 ඍණ 210 බෙදීම x. ඒ කියන්නේ 20යි k 2 බෙදීම x. C දණ්ඩට ලියන්න පුළුවන් q බෙදීම at සමානයි k 3යි 210 ඍණ 140 බෙදීම x. 70යි k 3 බෙදීම x කියලා. දැන් මේ සමීකරණ තුනෙන් අපිට පේනවා සමීකරණ තුනේම වම් අත පැති q බෙදීම at කියන්නේ එකම ප්‍රමාණයමයි. ඒ නිසා දකුණු අත පැති සමාන වෙන්න ඕනේ. 10යි k 1 බෙදීම x සමානයි 20යි k 2 බෙදීම x සමානයි 70යි k 3 බෙදීම x. x කියන එක නැති කරලා දාලා 10න් බෙදුවොත් මේක 1යි මෙතන 2යි මෙතන 7යි. අපිට ලැබෙනවා k 1 සමානයි කියලා 2යි k 2යි සමානයි 7යි k 3යි. මේ අපි හතරවෙනි සමීකරණය කියලා හිතමු. ඊළඟට අපි දෙවෙනි කොටස සලකන්න පුළුවන්. අපි දැන් වෙන පිටුවක් ගමු. මේ තියෙන දෙවෙනි විදිහට පිළියෙල කරපුවාම තියෙන විදිය B වල සන්නායකතාවය k 2යි C වල සන්නායකතාවය k 3යි A වල සන්නායකතාවය k 1යි. මේ කෙලවරේ උෂ්ණත්වය 240මයි අනිත් කෙලවරේ උෂ්ණත්වය 140මයි. නමුත් සංදි වල උෂ්ණත්වය අපි දන්නේ නැහැ. අපි හිතමු B සහ C අතර සංදියේ උෂ්ණත්වය T1යි කියලා C සහ A අතර සංදියේ උෂ්ණත්වය T2යි කියලා හිතමු අපි. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් B වලට q බෙදීම at සමානයි k 2යි 240 ඍණ t1 බෙදීම x. C වල ලියන්න පුළුවන් q බෙදීම at සමානයි k 3යි t1 ඍණ t2 බෙදීම x. A වල ලියන්න පුළුවන් q බෙදීම at සමානයි k 1යි t2 ඍණ 140 බෙදීම x. දැන් ඉස්සෙල්ලා වගේම මෙතනත් වම් අත පැති සමානයි. එයා අපි හිතමු 5 වෙනි සමීකරණය 6 වෙනි සමීකරණය 7 කියලා වම් අත පැති සමාන හින්දා අපිට ලියන්න පුළුවන් දකුණු අත පැති සමානයි කියලා. ඒ කියන්නේ k2 240 ඍණ t1 බෙදීම x සමානයි k 3යි t1 ඍණ t2 බෙදීම x සමානයි k 1යි t2 ඍණ 140 බෙදීම x. x කපලා දාපුවාම අපිට ලැබෙනවා k 2යි 240 ඍණ t1 සමානයි k 3යි t1 ඍණ t2 සමානයි k 1යි t2 ඍණ
140යි කියලා. මේ අපි 8 වෙනි සමීකරණය කියලා ගමු. දැන් ඉස්සෙල්ලා 4 වෙනි සමීකරණයෙන් අපි ගත්තා k1 සමානයි 2යි k2 සමානයි 7යි k3යි. ඒතර 4 වෙනි සමීකරණයෙන් අපි ලියන්න පුළුවන් k1 බෙදීම k2 සමානයි 2යි කියලා. 8 වෙනි සමීකරණයෙන් අපි ලියන්න පුළුවන් k1 බෙදීම k2 මේක බෙදීම මේක සමානයි කියලා. එසිය 40යි t1 කරන t2 කරන 140යි. දැන් මේ සමීකරණ දෙක ගත්තාම මේ සමීකරණය මෙය ගත්තාම වම් අත පැති සමානින්ද දකුණු අත පැති සමාන වෙනවා. ඒ කියන්නේ දෙක සමානයි 240 රින් t1 බෙදීම t2 රින් 140යි. හරස් ගුණිතය ගත්තාම අපිට එනවා 2යි t2 රින් 280 සමානයි 240 රින් t1යි. ඒ කියන්නේ 2යි t2 ධන p1 සමානයි 240 ධන 280 කියන්නේ 520යි. p1 සමීකරණ ලබා ගත්තා 2යි t2 ධන t1 සමානයි 520යි. මේ අපි 9 වෙනි සමීකරණය කියලා හිතමු. ඒ විදිහටම 4 සහ 8 වෙනි සමීකරණය අපිට ලියන්න පුළුවන් k1 බෙදීම k3 සමානයි 7යි 4 වෙනි සමීකරණයෙන්. 8 වෙනි සමීකරණය ලියන්න පුළුවන් k1 බෙදීම k3 සමානයි කියලා. t1 කරන t2 බෙදීම t2 කරන 140. මේ දෙකෙන් වම් අත පැත්ත සමාන වෙනද අපි ලියන්න පුළුවන් 7 සමානයි t1 කරන t2 බෙදීම t2 කරන 140යි. හරස් ගුණිතය ගත්තාම අපිට ලැබෙනවා 7යි t2 කරන 4.0යි 428යි 980 සමානයි t1 කරන t2යි. ඒ කියන්නේ 7යි t2 ධන t2 ඍණ t1 සමානයි 980යි 8යි t2 ඍණ t1 සමානයි 980යි. මේ 10 වෙනි සමීකරණය. දැන් 9 වෙනි සමීකරණය කියන්නේ 2යි t2 ධන t1 සමානයි 520යි 10න් කියන්නේ 8යි t2 ඍණ t1 සමානයි 980යි කියලා. දැන් අපිට t1යි t2යි සඳහා විසඳන්න පුළුවන් මේ සමීකරණ දෙක. මේ සඳහා කරමු මේ දෙක එකතු කරමු. එකතු කරොත් අපිට එනවා 10යි t2යි සමානයි 0.82 10යි 15යි. ඒ කියන්නේ t2 සමානයි 150යි. සෙන්ටිග්‍රේඩ් අංශක. දැන් t2 යාගේ අරගෙන අපි ආදේශ කරොත් 9 වෙනි සමීකරණයට
දෙක වැඩි කිරීම 150 ධන T1 සමානයි 520යි T1 සමානයි 520 ඍණ 300යි. දෙසිය 20යි. ඒ හින්දා දෙවෙනි අවස්ථාව විදිහට ඒ කියන්නේ මේ විදිහට දණ්ඩ පිළියෙල කරොත් මේ කෙළවරේ උෂ්ණත්වය T1 220යි ඒ සහ C අතර උෂ්ණත්වය T2 සමානයි 150යි නොදන්නා උෂ්ණත්වය වෙන්නේ නම් 220 සහ 150. දැන් අපි ඊළඟට තාප සන්නායකතාවයේ ඊළඟ කොටස සලකමු. ඊළඟ පාඩම වෙන්නේ තාප සන්නායනය 4. මෙහිදී අපි තවත් උදාහරණ කිහිපයක් සලකලා ඉන් පස්සේ තාප සන්නායනය හොයන්න පුළුවන් පරීක්ෂණ කිහිපයක් සලකනවා. එහිදී අපි පුළුවන් සන්නායක ද්‍රව්‍ය වල කොහොමද තාප සන්නායකතාවය හොයන්නේ? පරිවාරක ද්‍රව්‍ය වල කොහොමද තාප සන්නායකතාවය හොයන්නේ කියලා පරීක්ෂණ මගින් හොයාගන්න කොහොමද කියලා අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා.